මහා කරුණාවෙන් මහා කරුණාවෙන් සමන්තා චක්ඛවාලේසු වත්ත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සියාසාරිපුත්ත ඉදේ කච්චසංසතාදිසං ඒව දානං දින්නං නමහප්ඵලං නමහානිසංසං සියාපන භන්තේ ඉදේ කච්චසංස තාදිසං ඒව දානං දින්නං මහප්ඵලං මහානිසංසං ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධා සම්පන්න සත්පුරුෂ පින්නතුනි, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝ සතවිත මහත් කරුණාවෙන් සියල් සංසාර දුක් දුරු කිරීම පිණිසම දෙසූ සද්ධර්මයෙන් ස්වල්ප මාත්‍ර ධර්ම කාරණා කීපයක් නමුත් දේශනා කරවා ගනිමින් ශ්‍රවණය කිරීමට සූදානම් වෙන මොහොත එමෙන්ම ලෝකෙට ශ්‍රවණය කරන්නට ධර්ම දානයක් ලෙසින් බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ විසිරුවා හරින්නට සූදානම් වෙන මොහොත. පින්වත්නි, මේ ලෝක ධාතුවේ සද්ධර්මය තමයි පින්වත්නි පරම දුර්ලභ වෙන්නේ. බුද්ධෝත්පාදය, මනුෂ්‍යාත්ම භාවයේ වැනි
දුර්ලභ කාරණාවන් සමූහයක් මත්තෙන් ලබන්න තියෙන කාරණේ නිසා සද්ධර්ම ලාභයේ පින්නතුනේ පරම දුර්ලභයි. ඒ පරම දුර්ලභ වූ සද්ධර්මය අද මුළු ලෝකේටම බෙදා දීමේ පින්වන්ත දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ වේගිරියේ පදිංචි පින්වත් ලලිතා කුලතුංග මහත්මිය, ඒ වගේම චින්තක පුතණුවන් නිරෝෂා දියණිය, අරුණ සම්පත් බෑණනුවන් සහ පවුලේ පින්වන්ත සහෝදර ඥාති පිරිස විසින් මේ හැම දිනාම ධර්ම දානමය කුසල් කරගන්න වෙලාවේ ධර්ම දානයේ හිමියුතු ඔබට මෙන්ම ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් සුවසේ ධර්මාවබෝධයම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් හිත තුළ ඇති කරගෙන පින්වත්නි ධර්ම ශ්‍රවණය කරමු. පින්වතුනි, අපි මේ ජීවිතයේ අහන ප්‍රථම ධර්ම දේශනාව නොවේ. ඒ වගේම මේ දිගු සසරේ අපි අහන ප්‍රථම ධර්ම දේශනාවක් නෙවෙයි. අද මේ දේශනාව ශ්‍රවණය කරන ඔබත් මේ දේශනාව ශ්‍රවණය කරන මමත් පෙර බුද්ධ ශාසනවල සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගෙන්ම බණ අහලත් තියෙන්න පුළුවන්. ඒ ධර්ම මානසිකාරයන් අපේ సంతානවල පින්වත්නි යටපත්ව තියෙන්නත් පුළුවන්. පින්වත්නි, සමහර අවස්ථාවන් තියෙනවනේ අපිට යම් දෙයක් ලැබුණට පස්සේ එය තැම්පත් කරලා ඊට පසුව හමු වෙන දේවල් පින්වත්නි එහෙමම දාපුවාම ඒ තැනටම මොකද වෙන්නේ? මුලින්ම ලැබිච්ච දේවල් සමහර වෙලාවකදී යට වෙනවද නැද්ද? මුලින් දාපු දේවල් යට වෙනවා. ඒ නමුදු පින්වත්නි යම් කාලෙක ඒ උවමනාදී හොයාගන්න පුළුවන්. හැබැයි යම් පරිශ්‍රමයක් දරන්න වෙනවද නැද්ද? යම් පරිශ්‍රමයක් දරන්න වෙනවා. හැබැයි ඒ තැම්පත් කරන දේවල් අනුපිළිවෙලකට තැම්පත් කළොත් හොයාගන්න ලේසිද නැද්ද උවමනාදී? උවමනාදී සොයාගන්න ලේසි. අපි දැන් එහෙම වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ඕනේ. පෙර බුද්ධ ශාසනවල සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගෙන් පවා අපි ධර්ම ශ්‍රවණය කරලා තියෙන්න පුළුවන්. හැබැයි පංච නීවරණ ධර්මයන්ට යටවෙච්ච අපේ ඒ ධර්ම මානසිකාරයන්ද යටපත් වෙලයි තියෙන වෙනත්නේ. ඒ නිසා තවත් වාරයක ධර්ම ශ්‍රවණය කරන්න ඉඩක් ලැබුණම ඒ ලැබෙන වාරයේ ඔබ දක්ෂයෙක් වුණොත් නීවරණ ධර්ම දුරු කරගෙන ධර්ම ශ්‍රවණය කරන්න පෙර බුද්ධ ශාසනවල අහපු ධර්ම කාරණයන් පවා පින්නතුනේ නිදුකින් මනසට නැගින්න අවකාශ සැලසෙනවා. ඒක අපි දක්ෂයෝ වෙලා අපිම කරගත යුතු කටයුත්තක්. දැන් මේ ශාසනයේ හිටියා ධම්ම ශවණීය කියලා රහතන් වහන්සේ නමක්. කුද්දක නිකායේ අපදාන පාළියේ මේක සඳහන් වෙන්නේ. ධම්ම ශවණීය හාමුදුරුවෝ පෙර බණක් ඇහුවේ පින්වතුනේ පදුමුත්තර කියන බුදුරජාණන් වහන්සේගෙන්. ඒ කියන්නේ මීට බුද්ධ ශාසන 14කට එහා පැත්තේ. කල්ප නෙවෙයි බුද්ධ ශාසන 14කට එහා පැත්තේ. එදා බණ ඇහුවෙත් නිවන් දකින්න හිතාගෙන ධර්මාවබෝධය කරන්න හිතාගෙන නෙවෙයි. මේ උත්තමයා කියන බණේ මොකද්ද කියලා බලන්න. එදා උන්වහන්සේ දේශනා කළේ අනිත්‍ය පිළිබඳව.
නමුත් එතන ඉඳලා නොඑක් වාරවල ජීවිතයේ ඒ අනිත්‍ය මනසට නැගුණා. මේ එදා මේ ධම්මසවණීය හාමුදුරුවෝ ජටිලයෙක් වෙලා හිටියේ. මේ ජටිලයට මේක මනසට නැගුණා. මෙහෙම බුද්ධ ශාසන 14ක් ගත කරගෙන ඇවිල්ලා ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේදී දරුවෙක් හැටියට කුලගේක ඉපදුනා. ඒ දරුවගේ පියතුමාට අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනිත්‍ය පිළිබඳවම දේශනාවක් කරනකොට මේක අහගෙන ඉඳපු අවුරුදු 7 මේ දරුවා පෙරත් බුද්ධ ශාසනයක බුද්ධ ශාසන 14කට එහා පැත්තේ අනිත්‍ය ගැනම බණ අහලා තිබුණා. ඒ ධර්ම සංඥාව නැගුණා පින්වත්නි මනසට. ඒ දේශනාව ඉවර වෙනකොට මේ දරුවා පින්වත්නි මාර්ගඵල අවබෝධය කළා. ඒ නිසා අපි ඇසූ පිරූ ධර්මයන් තියෙන්න පුළුවන්. හැබැයි ඒ ධර්ම මානසිකාරයන් ඒ ධර්ම සංඥාවන් යටපත් වෙලා තියෙන්නේ කාමච්ඡන්දයෙන්, ව්‍යාපාදයෙන්, තීන මිද්ධයෙන් ආදී නීවරණ ධර්ම වලින්. ඒ නීවරණ ධර්ම දුරු කරගෙන බැහැර කරගෙන පින්වත්නි ධර්ම ශ්‍රවණය කරන එක ඊටාම වැදගත් පින්වත්නි. මේ මොහොතේ දේශනා කරන ධර්ම කාරණේ වටහා ගැනීමටත් ඒ වගේම පෙර ඇසූ පිරූ ධර්ම කාරණාවන් අවබෝධ කර ගැනීමටත් ඒ කාරණා දෙකම සඵල කර ගැනීමේ අදහසින් එකඟ වූ සිත් ඇතිවම පින්නතුනේ ධර්ම ශ්‍රවණය කිරීමයි කළ යුතුව තිබෙන්නේ. අද මේ දේශනාවට මාතෘකා කළේ පින්නතුනේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සඳහන් වෙන සූත්‍ර දේශනාවක්. අංගුත්තර නිකායේ සත්තක නිපාතේ කියලා නිපාතයක් තියෙනවා. දහම් කාරණා 7ක් පිළිබඳව දේශනා තමයි සත්තක නිපාතේ සඳහන් වෙන්නේ. මේ සත්තක නිපාතයේ වර්ග ගණනාවක් තියෙනවා. මහා වර්ගයේ, ධන වර්ගය, සීති වර්ගය, ඊළඟට පින්වත්නි වජ්ජි සත්තක වර්ගය ආදී වර්ග ගණනාවක් තියෙනවා සත්තක නිපාතෙත්. එහි එක වර්ගයක් තියෙනවා පින්වත්නි. ඒ වර්ගයට කියනවා මහා යඤ්ඤ වර්ගය කියලා. මහා යඤ්ඤ වර්ගය. ඒ මහා යඤ්ඤ වර්ගයේහි සූත්‍ර දේශනාවක් තියෙනවා. සූත්‍රයේ නම දාන මහප්පල කියන සූත්‍ර දේශනාව. දාන මහප්පල සූත්‍රය. සූත්‍ර පිටකයේ මොන නිකායේද? අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ මහා යඤ්ඤ වර්ගයේහි දාන මහප්පල කියන සූත්‍රය. යඤ්ඤ කියලා දැන් මේ වර්ගයේ මහා යඤ්ඤ වර්ගයේ යඤ්ඤ කියන්නේ යඤ්ඤ කියලා කියන පින්නන්නේ යාගයට. යඤ්ඤ කියලා කියන්නේ යාගයට. එදා බ්‍රාහ්මණයෝ යාග කළා. වාජපේය, නිරග්ගලාදී නොඑක් පින්වත්නි යාග ක්‍රම තිබුණා. ඒ සමහර යාග ක්‍රම ඇත්තටම බිලි පූජාවන් වගේ. ඒ යාගවල 500ක් විතර පින්වත්නි සත්තු මැරුවා සමහර අවස්ථාවල. දැන් බලන්නකෝ අර ඔබට මතක ඇති පසේ නදි කුසල් මහරජුරෝ පින්නතුනේ භයානක බිහිසුණු සිහින දැක්කට පස්සේ කුසල් රජුරවන්ට පුරෝහිත බ්‍රාහ්මණවරු අවවාද කළේ රාජ්‍යයට අනතුරක් තියෙනවා. ඒ නිසා යාගයක් කරන්න කිව්වා. ඒ යාගය කොහොමද සූදානම් කළේ? එළුව 500යි, මිනිස්සු 500යි, ඇත්තු 500යි, අශ්වයෝ 500යි, බැටළුව 500යි ඔහොම ඝාතනය කරලා ගින්නට දාලා කරන යාගයක්. මේ වගේ යාග තිබුණා එදා. නොඑක් ආකාර යාග. බුදුදහමේ මේ යාග කියන වචනේ බැහැර කරන්නේ නැතිව යාග කියන වචනෙට වෙනත් කටයුත්තක් ආදේශ කළා. බුදුදහම ඇතුළත යාගය කියන්නේ මොකටද? දානෙට. බුදුදහමේ යාගය කියලා කියන්නේ
යාගයට පින්වත්නි. ඒකනේ කියන්නේ පින්වත්නි යම් කිසි කෙනෙක් දාණයට පෙර සිත මැද සිත අවසන් සිත වශයෙන් සිත පිරිසිදු කර ගන්නවා නම් ඒක යාගයට සම්පදාවක් කියලා. ඒසා යඤ්ඤස්ස සම්පදා නේද? යඤ්ඤස්ස සම්පදා කියන්නේ දාණයට කාරණා වෙනවා කියලයි. එතකොට එහෙනම් බුදු සමය තුල යාග කියලා කියන්නේ යඤ්ඤ කියලා කියන මොකේද? දාණයට. දාණයට. බුදුදහම ඇතුලේ යාගය තමයි දාණය පින්වත්නි. එතකොට යාගය කියන වචනේ බුදුහාමුදුරුවෝ බැහැර කළේ නැහැ. මොකද ඒ වන් සමාජයක ඒක කරන්න බෑ. තේරුමකුත් නැහැ. ඒ වෙනුවට අපි බුදුරජාණන් වහන්සේ දන් දීම තමයි යාගය කියලා ශාසනයේ ඇතුල් කළා. ශාසනය තුල දේශනා කළා. පින්වත්නි මේ දේශනාව කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ චම්පා කියන නුවර. චම්පා කියන නගරේ නුවර පින්වත්නි ගග්ගරා කියලා පින්වත්නි පොකුණක් තිබුණා. ගග්ගරා කියලා පොකුණක්. චම්පා නුවර. ඒ ගග්ගරා පොකුණු තෙරේ තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ. චම්පා නුවර ගග්ගරා පොකුණු තෙරේ තමයි උන්වහන්සේ වැඩ සිටියේ. පින්වත්නි ඔය කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ආවා චම්පා නගරේ ඉන්න උපාසක උපාසිකාවෝ. චම්පා නගරේ ඉන්න සදහැවත්තු ඇවිල්ලා ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් ඉඳලා කිව්වා නේ ස්වාමීනි අපි භාග්‍යවතුන් වහන්සේගෙන් දැහැමි කතාවක් ඇහුවේ මීට මහා හුඟ කාලයකට කලින්. ඊට පස්සෙම අපිට දැහැමි කතාවක් භාග්‍යවතුන් වහන්සේගෙන් අහගන්න බැරි වුණයි කිව්වා. බොහෝ කාලයකට කලින් උන්වහන්සේගෙන් බණක් ඇහුවේ. බොහෝ කාලයකට පස්සේ අහන්න බැරි වුණා අපිට. සාරිපුත්ත හාමුදුරුවෝ ඒ වෙලාවේ වදාලා එහෙමද? එහෙමනම් උපාසකවරුනි පොයි දවසේ ඉන්න කිව්වා. පොයි දවසේ ඉන්න භාග්‍යතුන් වහන්සේගෙන් දැහැමි කතාවක් අහන්න පුළුවන්. හොඳයි කියලා ගියපු උපාසකයෝ ටික පින්වත්නි පොය දවසේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට නැවත ආවා. දැන් පොය දවසේ ඉන්න කිව්වනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා පැත්තකට වෙලා නිහඬ වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ උපාසකවරු උපාසිකාවෝ සියලු දෙනාමත් එකතු කරගෙනම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මොකද ප්‍රශ්නේ? ස්වාමීනි මේ ලෝකේ දන් දෙනවනේ මිනිස්සු. ඔයත් දන් දෙනවනේ නේද? දායක කියන්නේ මේකනේ. දායක කියන්නේම දෙන නිසානේ. නොදෙන කෙනාට මොකද්ද කියන්නේ? නොදෙන කෙනාට පින්නොත්නේ. අදායකයා. නොදෙන කෙනාට කියනවා අදායකයා. දෙන කෙනාට කියනවා දායකයා. නොදෙන දායකයොත් ඉන්නවා. ඒ වුණාට දායක කියන වචනේම තේරුම මොකද්ද පින්නොත්නේ? දෙනවා කියන එක. ශාසනය වෙනුවෙන් දෙනවා. ඒ දෙන කෙනාගේ නොදෙන කෙනාගේ වෙනසකුත් තියෙනවා. ශ්‍රද්ධාව සීලය මොනවා සමාන වුණත් දෙන නොදෙන කෙනාගේ වෙනසක් තියෙනවා. මොනවද ඒ වෙනස? දෙන්නම දෙව්ලොව ඉපදුනොත් මරණින් මත්තේ වෙනස මොකද්ද? දන් දීපු කෙනා දෙව්ලොවදිත් නොදීපු දෙවියන්ව දිව්‍ය ආයුෂයේ වර්ණය ආදී සියල්ලෙන්ම අධිකව බබලනවා. පැහැදිලි නේද? දෙවියන් අතර සියලු සැපතින් දන් දීපු කෙනෙක් දෙව්ලොව ඉපදුනොත් බබලනවා. දන් දීපු නැති කෙනෙක් දෙව්ලොව ගියත් දෙවියන් අතර පින්වතුනේ අල්පේසාක්‍යයි. දිව්‍යමය සැපයෙන් තේජසින් ආධිපත්‍යයෙන් බොහොම අඩුයි. ඒ දෙව්ලොවින් චුත වෙලාවේ මනුස්ස ලෝකයට આવොත් වෙනසක් තියෙනවද? තියෙනවා පින්නත් නේ.
මනුස්ස ලෝකෙට ආපුවම ඒ මනුස්ස ලෝකෙට ආපු කෙනා පින්වත්නි සසරේ දන් දීපු කෙනෙක් නම් නිදුකින් බොහෝ දේ ලබනවා. සමහර අය ඉන්නේ මොනවා කළත් හරියන්නේම නැහැ. දන්න උපක්‍රම ඔක්කොම යොදනවා යමක් ලබා ගන්න. නමුත් මොන උත්සාහ ගත්තත් හරියන්නේ නැහැ. සසරේ දෝෂයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් ආදී සියලු මානුෂික ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් ආදී මනුෂ්‍ය සියලු සැපයෙන් බලයෙන් අධිපතිකම් වලින් අනෙක් මිනිසුන්ට වඩා තේජසින් බබලනවා පින්නතුනේ සසරේ දන් දීපු අය. පින අධිපතිකම් කරනවනේ. පින අධිපතිකම් කරනවා. ඒ නිසා සසරේ දන් දීලා ඒ පින් ඇතුව ආපු අය පින්වත්නි අනෙක් මිනිසුන් අභිබවා බබලනවා පින්වත්නි. සසරේ දන් නොදීපු කෙනෙක් manuss ලෝකෙට ආවොත් සමහරු ඉන්නවා මොනවා කළත් හරියන්නේ නැහැ. මොනවා කරත් හරියන්නේ නැහැ. පුදුම ආයාසයකින් ජීවිතයකට ගහන්නේ. ඇයි ඒ? ලැබෙන්න දීපු දෙයක් නැහැනේ. සමහරු ඉතින් ඉන්නවා ඉතින් දෙන්න දෙයක් නැහැනේ. එහෙම දැන් කියන අයත් ඉන්නවා. දැන් නැත්තේ පෙර නොදීපු හින්දා දැමුත් දෙන්නේ නැති එක නතර කරනවා දෙන එක නතර කරනවා මොකකින්දද? දෙන්න දෙයක් නැහැනේ කියලා. මේ අනතුර දකින සිහිනුවන ඇති කෙනා තමන්ට කණ්ඩ තියෙන බත්පත හරි දීලා සතුටු වෙන්න ඕන පින්වත්නි. නැත්තම් ඊට වඩා අනතුරක් ඊළඟට තියෙනවා. ස්වාමින් වහන්සේලා බවට ඒ කියන්නේ අර දීපු නොදීපු දෙන්නම පැවිදි වුණොත් මොකක් වේද ඊට පස්සේ? වෙනසක් තියනවද? පැවිදි වුණාට පස්සේ ඒත් තියනවා පින්වත්නි. සසරේ දන් දීපු කෙනෙක් පැවිදි වුණොත් ඒ ස්වාමින් වහන්සේ බොහෝම නිදුකින් ප්‍රතිපහසුකම් ලබනවා. මිනිස්සුම ගෙනල්ලා වැඳ වැඳ පූජා කරනවා නේ ස්වාමීනි මේකත් පිළිගන්න. මේකත් පිළිගන්න කියලා මිනිස්සු පෙරැත්ත කර කර පින්වත්නි පූජා කරනවා. ඒ උන්වහන්සේගේ ලැබීම. දෙන කෙනාගේ දීමනාව වගේම ලැබෙන්නාගේ ලැබීම කියලා එකකුත් ලෝකේ තියෙනවා. තවත් සමහර ස්වාමින් වහන්සේලා ඉන්න පුළුවන් පින්වත්නි උන්වහන්සේලාට ලැබීම් බොහෝම අඩුයි. ආයාසෙන්ම ලබන්න ඕන. ළඟට ගේනල්ලා පිළිගන්වන දානේ අඩුයි. ගයක් ගානේ පිණ්ඩපාත ගිහිල්ලම වේලක් හොයාගන්න ඕනේ. ඒ උන්වහන්සේලාගේ සංසාරේ දීපු නොදීපු වෙනස නිවනින් මෙහා පැත්තේ දුන් නොදුන් වෙනස සසරේ හැම තැනකම තියෙනවා පින්නතුනේ. දුන් නොදුන් වෙනස. එතකොට දැන් අර උපාසකවරු ටිකත් එක්ක ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි මේ ලෝකේ දන් දෙනවනේ. ඒ දන් දුන්නම මිනිස්සු ඒ දෙන දානවල මහත්ඵලදායක මහානිසංසදායක වීමකුත් තියනවද? ඒ වගේම මහත්ඵල නොවන මහානිසංස නොවන දානෙකුත් තියනවද කියලා ඇහුවා. දානයක් දුන්නම ඒ දානයෙන් මහත්ඵල මහානිසංස නොවන දානෙකුත් තියනවද කියලා ඇහුවා. කියන්නේ දුන්න පළියට හැම දානයක්ම මහත්ඵල වෙන්නේ නැහැ. දුන්න පමණට හැම දානයක්ම මහානිසංස වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්තය එහෙමමයි කිව්වා. මහත්ඵල නොවන මහානිසංස නොවන දානක් තියෙනවා කිව්වා. ඒ වගේම මහත්ඵල වෙන මහානිසංස වෙන දානක් තියෙනවායි කිව්වා. සාරිපුත්ත හාමුදුරුවෝ ඇහුවා ස්වාමීනි එහෙනම් මහත්ඵල වෙන්න දානයක් මහානිසංස වෙන්න හේතු මොනවද? යම් දානයක් මහත්ඵල නොවෙන්න මහානිසංස නොවෙන්න හේතු මොනවද කියලා ඇහුවා. ඔන්න දන් දෙන ඔබට මේ කාරණේ හරි වැදගත්. ධනක් දෙනකොට පිරිකරත් හදනවා, ආසනත් හදනවා, පිඟන් කෝප්පත් ඔක්කොම හදනවා, හැමදේම හදනවා. ප්‍රශ්නේ තියෙන්නේ හිත හැදුවද කියන එක. දන් ශාලාව ඔක්කොම හදනවා. හැබැයි ධනට හිත හැදුවේ නැත්නම් හරියට ඒ දානේ මහත්ඵල වෙන්නේ
මහත්ඵල වෙන්නේ නැහැ. වැටහුණා නේද? කොච්චර සරුම සරු කුඹුරක් වුණත් ගොවියා ගොවිතැන දන්නේ නැත්තම් වැඩ නැහැ පින්නොත් නේ. බිත්තර වී මොනතරම් හොඳ වුණත් කුඹුර මොනතරම් හොඳ වුණත් උදැල්ල මොනතරම් මුවහක් තියෙන හොඳ උදැල්ලක් වුණත් ගොවියා ගොවිතැන දන්නේ නැත්තම් අස්වනු නෙලයිද? අස්වැන්න බාල වෙනවා. අස්වැන්න බාල වෙනවා. ඒ නිසා දානයකදී බාහිර ඔක්කොම හදනවා වගේම මුලින්ම හදන්න ඕන මොකද්ද? මුලින්ම හදන්න ඕන දන් දෙන තමන්ගේ හිත. හරියට දානයක් මහත්ඵල වෙන්න පිහිට ගන්න ඕනේ. එහෙම පිහිටුවාගෙනම පින්වත්නි කුසලයේ තුල යෙදෙන්න පුළුවන් නම් ඒ දානේ මහත්ඵල වෙනවා. මොනවද එහෙම වෙන්න හේතු කියලා හුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සාරිපුත්ත. මේ ලෝකේ සමහර අය ඉන්නවයි කිව්වා සාපේක්ෂව දන් දෙනවා කිව්වා. සාපේක්ෂව දන් දෙනවා කියලා කියන්නේ ඔය සමහර අය ඉන්නේ පින්වත්නි යම් කිසි දෙයක් දීපුහම යමක් ලැබෙනවා කිව්වොත් ඒක ලබන්න නම් මේක දෙන්න ඕනේ කියලා දෙනවා. එතකොට දෙන්නෙම මොකටද? දෙන්නෙම ඒක ලබන්න ඕන නිසා පරලොව. පැහැදිලි නේද? දැන් අපි හිතමුකෝ පින්වත්නි යම් කිසි කෙනෙක් මහා සංඝරත්නයට සුව යහන් දන් දෙනවා. කොතනින් හරි මෙයා දැනගන්නවා කාරණයක් මොකද්ද? පරලොවදී තාම අගනාර සුව යහන් ලබන්න නම් සුව යහන් දැන් දන් දෙන්න ඕනේ කියලා. ඒක ලබන්න ඕනකමට දැන් දෙනවා. එතකොට මෙයාගේ මේ දීමනාවේ යටිහිතේ තියෙන්නේම මොකද්ද? මේකේ ඵලය මම පරලොවදී විඳින්න ඕනේ. ඒක ලබන්න නම් මේක දෙන්න ඕනේ. ඒක ලබන්න නම් මේක දෙන්න ඕනේ කියලා දෙන්න කලින් පින්වත්නි ලැබෙන එකට ගැටේ ගහ ගන්න ඉන්නෝනේ. නේද? එහෙම අවස්ථා තියෙනවා. එතකොට එයාගේ ඒ දීමනාවේ තියෙන්නෙම පින්වත්නි නැවත අපේක්ෂාවක්ද නැද්ද? නැවත අපේක්ෂාවක්. ඔන්න හිත ගලව ගන්න ඕන පළවෙනි කාරණේ. වැටුණානේ? ඒක හිත ගලව ගන්න ඕන කාරණේ. එතනම තියෙනවනේ පින්වත්නි භවයේ පැවැත්වීමේ චේතනාව. සසරේ නැවත තැනක සැප විඳීමේ බලාපොරොත්තුවක් ඒ සැපේ කාම සැපයක් නේ. ඒ කාම සැපයක් විඳීමේ ආයේ බලාපොරොත්තුවක් ඇති කරගෙනද නැද්ද? ආයේ බලාපොරොත්තුවක් ඇති කරගෙන. පින්වත්නි අසුරු සැනක් ගහන මොහොතක්වත් භවයේ වර්ණනා නොකළ ශාස්ත්‍රූන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෝ මතු සැප බලාපොරොත්තුවෙන් පින්වත්නි එය ලැබීම පිණිසම දානෙ දෙනවා. මේක දුන්නොත් තමයි එහෙම දෙයක් සංසාරේ ලැබෙන්නේ කිය. එහෙම වුණාම පින්වත්නි අපි හිතමුකෝ ඒ දුන්න දානානි සංසයත් හේතු වෙලා චාතුරු මහරජික දෙවියන් අතර ඉපදුනා කියලා. දැන් උසස් සැපේකුත් ලැබුණා කියමුකෝ දිව්‍යමය. දිව්‍යමය සැපේ විඳිනවා. දිව්‍යමය සැපය නිට්ටයද අනිත්‍යද? දැන් පින්වත්නි අනිත්‍යයි. නොයේ අවුරුදු 100 ගාණක් හරි අවුරුදු 1000 ගාණක් හරි ඒ දිව්‍ය සැපය ලබලා ආපහු ඊළඟට මොකද වෙන්නේ? ආයෙත් පින්වත්නි මේ මනුෂ්‍ය ලෝකාදී පහත් තැනට ආයෙත් ඉන්න පුළුවන්. එතකොට ඒ දාණය දුන්නට එය ශ්‍රේෂ්ඨ ස්ථානයකටපත් වෙන්න හේතු වෙලා නැහැ. ආපහු වාරයක් මේ මනුස්ස ලෝකෙටම ඉන්න තමයි හේතු උනේ. ඒ නිසා ඒ දාණය මහත්ඵලදායක නැහැ. වැටහුණා නේද? මොකද සසර ආපහු ඒ දානේ සමර්ථ වුණේ නැහැ සසර නවත්වන්න. සසර ගමනට තමයි උපකාර වුණේ. සසර ගමනේ සැප පහසුවට විතරයි ප්‍රමාණවත් වුණේ. එතකොට ඔන්න අපේක්ෂා සහිතව දන් දෙන්න එපා කවදාවත්. ඒ කියන්නේ මේක දුන්නොත් නම් අරක ලැබෙනවා කියලා එහෙම ආපහු ආරයක් තව තැනක බැඳෙන්න එපා.
ඒක දානීය ආනිසංස හීන වෙන්න පළවෙනි කාරණය. තවත් සමහරු දන් දෙනවා කිව්වා. ඒ දන් දෙන්නේ කොහොමද? මොනවා වුණත් ඉතින් දන් දෙන එක හොඳයිනේ කියලා දන් දෙනවා. එයාගේ වැටහීම් මාත්‍රය ඔහු තෝරා ගන්න මට්ටම එපමණයි. ඉතින් දන් දෙන එක හොඳයිනේ මොනවා වුණත්. එතකොට එයා කර්මඵල අදහන්නෙත් නැහැ. පින්වත්නි සසරින් නික්මීමක් ගැන සිතවිලි මාත්‍රයක්වත් පහල කරන්නෙත් නැහැ. ඉතින් දෙන එක හොඳයිනේ දන් දෙන එක හොඳයිනේ කියලා හොඳ නිසා දෙනවා. එහෙම වැටහීමක් තියෙනවා. ඉතින් සමහර අය කියන්නේ ඉතින් කමන්නේ ඔන්න ඔය දීලා දාමු ඉතින් දෙන එක හොඳයිනේ කොහොම වුණත්. ඒක එහෙම දෙන අවස්ථා කියවෙන අවස්ථා ඔබට තියෙනවද නැද්ද? තියෙනවා. මතක තියාගන්න ඒක දුන්නත් ආනිසංසය හීනයි. එහෙම දුන්නත් ආනිසංස හීනයි. ඔන්න ඔහි දීලා දාමු කියලා දානවනේ. දීලා දාමු කියලා. එහෙමම තියෙනවා. එතකොට ඒකේ ආනිසංසය හීනයි පින්වත්නි. මහත්ඵල වෙන්නේ නැහැ. ආනිසංසයෙන් මහ වෙන්නේ නැහැ. අල්පයි හීනයි. ඇයි ඒ දාණය සසරින් නික්මීම පිණිස පිහිටවන්නේ නැති නිසා. මේ ශාසනය මතක තියාගන්න සසර පවත්වන්න නෙවෙයි අනුග්‍රහ කරන්නේ. මේ ශාසනය අනුග්‍රහ කරන්නේ සසර නවත්තන්න. මේ ශාසනයේ සෑම කාරණයක්ම අපි පින්වත්නි පවත්වන්න ඕන සසර නැවැත්ම කෙරෙහි. සසර පැවැත්ම කෙරෙහි නෙවෙයි. සසර පැවැත්ම පවත්වන්න නම් අපිට බුදුවරු පහළ වෙන්න ඕනේ නැහැනේ ලෝකේ. සසර පැවැත්ම කරගන්න නම් පින්වත්නි බුද්ධ ශාසනයක් ඕනද අපිට? එහෙම ඕන නැහැ පින්වත්නි. ඒ නිසා මේ දාණය හොඳ දෙයක් නේ. ඉතින් ඒකින් හින්දා දෙනවා කියලා ඒ මාත්‍රෙන් දුන්නා කියලත් මේක මහත්ඵලදායක වෙන්නේ නැහැ. තුන්වත්වගෙන එනවා අම්මා තාත්තා කරපු නිසා. අපි හිතමුකෝ දැන් මාසිකව දෙන සලාක බතක් තියනවා කියලා. මාසිකව දන් දෙන සලාක දානයක්. අනේ අපේ අම්මා තාත්තා දුන්නා කියලා දෙන අයත් ඉන්නවා. එතකොට එයාට ඒ දානේ දෙන්න හේතුව වෙලා තියෙන්නේ මොකද්ද? අම්මා තාත්තා දුන්නා. එපමණකින් දන් දුන්නා කියලා ඒක මහත්ඵල වෙන්නේ නැහැ. මොකද ඒක අම්මා තාත්තා කරගෙන ආපු නිසායි අපිත් කරගෙන යන්නේ. අම්මා තාත්තත් අපේ ගෙදර වාර්ෂිකව දානයක් දුන්නා. ඒ හින්දා ඉතින් ඒක කඩ කරන්න බෑනේ කියලා අම්මා තාත්තා කරපු හින්දා දෙනවා. නේද? අම්මා තාත්තා කරපු නිසා දෙනවා. ඒක හරියට අපේ අම්මත් හෙරක් අපේ තාත්තත් හොරෙක්. ඒ නිසා මාත් හොරකම් කරනවා කිව්වොත් එහෙම ඒ ප්‍රතිපදාව හරිද? නෑ පින්වත්නි. ඒ ප්‍රතිපදාව වැරදි. ඒ නිසා දානයක් වුණත් අම්මා තාත්තා කළ නිසාම ඒ වංශ પરම්පරාව, ඒ කුල પરම්පරාව, ඒ කුල ප්‍රවේණිය පවත්වන එකේ වරදක් නැහැ. නමුත් ඒ දාන සංවිභාගය එහෙමත් නැත්නම් ඒ දන් දීමට කාරණය අම්මා තාත්තා දීමම කරගත්තොත් ඒ දානේ නිවන පිණිස පවතින්නේ නැහැ. අම්මා තාත්තා දුන්න නිසා දුන්න මිසක අනේ මේ දාණයෙන් මම කෙලෙස් දුරු කරගන්න ඕන කියලා සිතවිල්ලකට එයා එනවද? එන්නේ නැහැ පින්වත්නි. අපේ ගෙදර හැමදාම අපේ අම්මා බුදුන් වැඳා තාත්තා බුදුන් වැඳා ඒ හින්දා අපේ ගෙදර බුදුන් වඳිනවා කියලා බුදුන් වැඳට ඒක බුද්ධ වන්දනාවක් වෙයිද? නෑ පින්වත්නි. එහෙම වෙනවා කියලා කරන අය ඉන්නවා නම් අම්මා තාත්තා යම් හේතුවකින් පින්වත්නි යම් කිසි අපි හිතමුකෝ පින්වත්නි යම් කිසි පාෂාණයක් තියාගෙන එහෙමත් නැත්නම් යම් කිසි ගල්පතුරක් හරි තියාගෙන වන්දනා කර කර ආවොත් එහෙම ඊළඟ પરම්පරාව මොකද කරන්නේ? අනේ අම්මා තාත්තා කරගෙන ආපු දෙන්නේ කියලා ඒක කරනවා. ඒක කරනවා. නේද? ඒක තියෙන දෘෂ්ටානුගතියක්.
ඒ නිසා ඒ දානයක් වුණත් පින්වත් එහෙම කළාට ආනිසංස ලැබෙන්නේ නැහැ. අනේ අම්මා තාත්තා දුන්නා ඒ හින්දා අපිත් දෙන්න ඕනේ කියලා. ඒක පින්වත්නි දානානිසංස ලබන්න ක්‍රමයක් නෙවෙයි. තමා සිත පිහිටවන්න ඕනේ දානයක දෙන කෙනා කවුරු වුණත්. අම්මා තාත්තා දීපු දාණයම දෙන්න. හැබැයි එතෙන්දී අම්මා තාත්තා දීපු නිසා නෙමෙයි. තමන් හරියට දානෙහි සිත දැන් පිහිටුව ගන්න ඕනේ. ඊළඟට පින්වත්නි කියනවා සමහරු දන් දෙනවා. දැන් ස්වාමින් වහන්සේලා දිහා බලලා කෙනෙක් කල්පනා කරන්න පුළුවන් අපි නම් ඉතින් උයනවා පිහනවා හරි හම්බ කරනවනේ. මේ ස්වාමින් වහන්සේලා හරි හම්බ කරන්නේ නැහැ. උයන්නේ නැහැ පිහින්නේ නැහැ. ඒ නිසා ඉතින් වෙන කවුරු උන්වහන්සේලාට දන් දෙන්නද අපි උයලා දෙන්න එපා උන්වහන්සේලාට කියලා එහෙම අනුකම්පාවක් උපද්දවගෙන දන් දෙන්න පුළුවන්. නේද? අනේ ඉතින් එයාලට වෙන කවුරුත් බලන්නේ නැහැ නේ. ඒ හින්දා අපි බලන්න ඕන කියලා ඒක අනුකම්පාවෙන්. ඒකත් දානයක් තමයි. නමුත් මහත් ඵලදායක නැහැ. එහෙම දෙන අවස්ථාත් ඔබට තියෙනවද නැද්ද? එහෙම සිත පවතින අවස්ථා වෙන කිසි කෙනෙක් බලන්නත් නැහැ නේ යාලට. ඒ හින්දා අපි බලනවා කියලා. එතකොට දීලා තියනවා කරලා තියනවා. හැබැයි හරියට හිත පිහිටුවපු නැති කාරණෙන් මහත් ඵලදායක වෙන්නේ නැහැ. කොච්චර බලන්නකො පින්වත්නි පිරිකරයි දානශාලාවයි ඔක්කොම හැදුවට වඩා හදන්න දෙයක් දැන් තියෙනවද නැද්ද හිතේ? හිතේ හදන්න තියෙනවා පින්වත්නි. ඒ නිසා මේ ස්වාමින් වහන්සේලා ඉතින් දානේ හදන්නේ උයන්නේ පිහන්නේ නෑනේ. ඒ හින්දා ඉතින් අපි වෙලා පිහලා උන්වහන්සේලාට දෙන්න ඕනේ කියලා හිතලා දන් දුන්නයි කියලා ඒක මහත් ඵලදායක වෙන්නේ නැහැ පින්වත්නි. දාණය එහෙම දෙන්න තියෙන එකක් නෙවෙයි මේ ශාසනය තුලේ. ඊළඟට තවත් ක්‍රමයකට දන් දෙනවා. ඒ තමයි පින්වත්නි සමහරු මෙනෙහි කරනවා අතීතේ ඉඳපු අය ඔය අට්ටක වාමදේවාදී නොයෙක් ඍෂිවරු හිටියා. ඒ ඍෂිවරු මහා යාග හෝම පැවැත්වුව මහ දන් දුන්නා. අනේ ඒ වගේ මේ මුල් කාලේ ඉඳපු පෙර ඉඳපු ශ්‍රේෂ්ඨයෝ මේ වගේ දන් දුන්නා. ඒ හින්දා මාත් දෙන්න ඕනේ කියලා දුන්නයි කියලා ඒත් ඒ දානේ මහත් ඵල වෙන්නේ නැහැ. ඇයි ඒ? එයා මොන සිතක් පිහිටුවගෙන එදා දන් දුන්නද දන්නේ. නමුත් ඒ අය දුන්න නිසා අපි දුන්නා මිසක දානයක් කෙරෙහි අපේ හිත හරියට පිහිටන්නේ නැති නිසා ඉතින්දී ඒ දානයත් මහත් ඵල වෙන්නේ නැහැ. එවන් ඍෂිවරු පෙර කළ නිසායි අපි කරන්නේ. පෙර කළ නිසායි කරන්නේ. එතකොට ඇයි කළේ කියලා හොත් එයාට දෙන්න තියෙන උත්තරේ මොකද්ද? ඒ අය කරපු හින්දා අපිත් කළා. එතකොට ඒ දානේ කෙලෙස් යටපත් වීමක්වත් කර්මඵල අදහා ගැනීමක්වත් ඔහු තුල තියෙනවද? එහෙම එකක් නැහැ. ඒක හරියට මොන වගේද? ඒ අය ගහුව නිසා අපි ගැහුවා. එයාලා බැන්න නිසා අපිත් බැන්නා. අන්න ඒ වගේ ප්‍රතිපදාවක්. ඒිනුත් පින්වත්නි දැන් අපි හිතමුකෝ මේ සසරේ මහ පාරමී ධර්ම පුරාගෙන ආපු උත්තමයෝ මහ දන් දුන්නානේ. නේද? දින ගණන් මාස ගණන් අවුරුදු ගණන් පින්වත්නි දන් දුන්නා. අනේ ඒ වගේ උත්තමයෝ දන් දුන්නා කියලා හිතාගෙන දන් දුන්නට මහත් ඵලදායක වෙන්න ඒක ප්‍රමාණවත් නැහැ. ඇයි අපේ සිත තුළ සිතවිලි කෙසේ පවත්වන්න ඕනද කියන කාරණේ අපි හරියට තේරුම් අරන් නැති නිසා. හරි. දැන් මනුස්ස ලෝකේ හැමෝම ගෙයක් දොරක් හදනවා. ඒ හදන ගේ දොර හැම වෙලාවකදීම මිනිස්සු ගෙවල් හදන බව ඇත්තයි. හැබැයි ඔබ ඔබේගේ හදනකොට ඔබට හදන්න වෙන්නේ පින්වත්නි ඔබට උවමනා පරිද්දෙන්ද නැද්ද? ඔබට උවමනා පරිද්දෙන්නේ. පැහැදිලි නේද? එතකොට පින්වත්නි අන්න ඒකයි තමන්ට ඒ දාණය දෙනකොට එතින්දි තමන් හරියට හිත පිහිටුව ගන්න ඕනේ. එතකොට පෙර ඒ වගේ ඍෂිවරු ආදී මහ ශ්‍රේෂ්ඨයෝ මේ දන් දුන්නා. ඒ හින්දා මමත් ඒ දානේ ඒ නිසාම අපිත් දෙන්න ඕනේ කියලා එහෙම දුන්නයි කියලා
දාන චේතනා හරියට පිහිටුවන්නේ නැති නිසා පින්වත්නි ඵලදායක වෙන්නේ නැහැ. ඊළඟට තවත් දානයක් තියෙනවා පින්වත්නි. සමහරු දන් දෙනවා අනේ මේ දුන්නම හරි සතුටුයි. මගේ හිත හරියට පැහැදෙනවා දන් දුන්නම. මගේ හිත ලොකු සැහැල්ලුවකට එනවා. හිත පැහැදෙනවා. හිත සතුටු වෙනවා. මං ඒ හිත සතුටු වෙන්න දන් දෙනවා කියලා. එහෙමත් වෙන අවස්ථා ඔබට තියෙනවද නැද්ද? නෑ. තියෙනවා පින්නොත්. සමහරු කියන්නේ අනේ දන් දුන්නේ නැත්තම් පහුවදාට හරි දුකයි. අනේ අපි සලාක දානේ එදාට දෙන්න බැරි වුණොත් එහෙම හරි දුකයි. හරි කනස්සල්ලයි. එතකොට එයාට දන් දුන්නම හිත සතුටු වෙනවා. දන් දුන්නම හිත පැහැදෙනවා, ප්‍රසන්න වෙනවා. ඒකට තමයි එයා දන් දෙන්නේ. ඒකත් දානයක් තමයි. ආනිසංස තියෙනවා. හැබැයි මහත් ඵලදායක ආනිසංස නැහැ. ඇයි? එයා බලාපොරොත්තුනේ දානින් හිත සතුට විතරයි. හිතේ පැහැදීම විතරයි. ඒක සසර නැවැත්ම කෙරෙහි පිහිටුවගෙන නැහැ. දැන් තේරෙනවා ඇතිනේ ඔබේ හිත කොහොමද පත් වෙන්නේ කියලා දානයක් දෙන්න හිතනකොට. ඔය කිව්ව ක්‍රමවලට අහු වෙනවද නැද්ද? ඔය කිව්ව ක්‍රමවලට අහු වෙනවා. ඒවයි ආනිසංස තියෙනවා නැත්තේ නෑ. හැබැයි සම්බුද්ධ ශාසනයක පෙන්වන විදිහට ඒක මහත් ඵලදායක සසරෙන් නික්මීම පිණිස පවතින දානයක් බවට නම් පින්වත්නි පිහිටන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්ත මේ ලෝකේ යමෙක් දානයක් දෙනවා. ඒ දානේ ඔහු දෙන්නේ අපිචකෝ චිත්තාලංකාරං චිත්ත පරික්ඛාරං. චිත්තාලංකාරය පිණිස චිත්ත පරිස්කාර පිණිස සිතට පිරිකර පිණිස සහ සිතට අලංකාර පිණිස දන් දෙනවා කිව්වා. මේ කියන්නේ මොකක් ගැනද? බුදුහාර මේක විස්තර කරනවා දේශනාවේ. යම්කිසි කෙනෙක් දන් දෙනකොට හිතනවා මම සමත විදර්ශනාවට මගේ සමත විදර්ශනාවට මේ දන් දීම උපකාරයක් වෙනවා, ආලෝකයක් වෙනවා, හේතුවක් වෙනවා. දැන් පිරිකරක් කිව්වම දැන් ස්වාමීන් වහන්සේලාට පිරිකර පූජා කරනවානේ. එතකොට පිරිකරකින් කරන්නේ පින්වත්නි මගේ පැවිද්දට අනුග්‍රහයක්. නේද? ඔබ අපිට පූජා කරන පිරිකර. ඇයි පිරිකර කියන්නේ? මගේ පැවිද්දට අනුග්‍රහයක් නිසා. එහෙනම් පිරිකරෙන් කරන්නේ මොකද්ද? පැවිද්දට අනුග්‍රහයක්. එතකොට පිරිකරයකින් කරන්නේ අනුග්‍රහය සැලසීමක්. චිත්ත පරික්කාරං කියලා කියන්නේ මොකද්ද? යමෙක් සමත භාවනාවක් සිත එකඟ කිරීමක් ඒ වගේම විදර්ශනාවක් වඩනවා නම් ඊට අනුග්‍රහයක් වෙනවා දන් දීම. වැටහෙනවද? ඊට අනුග්‍රහයක් වෙනවා දන් දීම. ඒ කියන්නේ දන් දෙනකොට පින්වත්නි ඒ දන් දෙන කෙනා තුල පින්වත්නි ගුණ සමූහයක් ඇති වෙනවා. දැන් එතකොට මේ කාරණෙන් අපි තේරුම් ගන්න ඕන ඊටාම වැදගත් කාරණයක් තියෙනවා. මොකද්ද? යම් කිසි කෙනෙක් පින්වත්නි දන් දෙන්න ඕනේ. දන් දෙනවා වගේම වැදගත්ම කාරණයක් භාවනාව සමත වශයෙන් හරි විදර්ශනා වශයෙන් හරි ආරම්භ වෙන්න ඕනේ. ඒ අරමුණ නිවන අරමුණු කරගත්තු ශ්‍රාවකයා සීලෙන් නතර වෙන කෙනෙක් නෙවෙයි. සමාධියෙන් නතර වෙන කෙනෙක් නෙවෙයි. දානෙන් නතර වෙන කෙනෙක් නෙවෙයි. ඔහු පින්වත්නි නිවන අරමුණු කරගෙන පිළිවෙත පුරන කෙනෙක්. එතකොට ඒ දෙන දාණය මට සමත විදර්ශනාවට උපකාරයක්. අනුග්‍රහයක්. ඒ සිතේ තියෙන ඇලීම්, සිතේ තියෙන බැඳීම්, සිතේ තියෙන අල්ලා ගැනීම දුරු වෙනවනේ. යමෙකුට දෙනවා නම් ඔහු කෙරෙහි ද්වේෂයකින් දෙන්න බෑ. ඔහු කෙරෙහි මෙත් සිතක්ම ඇති වෙන්න ඕනේ. එහෙනම් ලෝභය යටපත් වෙනවා, රාග ඇලීම් දුරු වෙනවා, ද්වේෂය දුරු වෙනවා. මේ දානයෙන් ආනිසංස තියෙනවා කියලා
කර්මඵල අදහනකොට පින්නතුනේ අමෝහයත් ඇති වෙනවා. මෝහය දුරු වෙනවා. එතකොට කෙලෙස් ධර්ම දුරු කරගන්න කෙලෙස් ධර්ම යටපත් කරගන්න දානීය උපකාර කරගත්තම පින්නතුනේ වඩන සමතයක් වෙයි නම් වඩන විදර්ශනාවක් වෙයි නම් ඊට අනුග්‍රහ වෙනවා දානය. දානාදී පින්කම් කිරීමෙන් උපදිනා සතුට ඒ සතුට උපකාරයි පින්වත්නි හිත එකඟ කරගන්න. එතකොට එහෙනම් දැන් තේරුම් ගන්න දානය දුන්න පමණින්ම සතුටු වෙන්න බෑ. දානේ දෙනවා වගේම පින්නතුනේ අපි සමත විදර්ශනාවක් ආරම්භ කරලා තියෙන්න ඕනේ. ඇයි සමත විදර්ශනාවෙන් තමයි ඒ දන් දෙන පුද්ගලයාව සසරින් ඈතර කරවන්න පින්වත්නි මාවතකට යොමු කරන්නේ. අනික සමත විදර්ශනාව වඩන කෙනා පින්වතුනේ ඒ දානේ ආනිසංස හැටියට යම්තාක් වූ කාම ලෝකේ සැපයක් ලැබෙනවා කියමුකෝ. ඒ සැපයත් පින්වතුනේ උපාදානය කරන්නේ නැහැ. සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා කිව්වම සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි. සංස්කාර ධර්ම කියලා කියන්නේ දුවා දරුවෝ ගේ දොර යාන වාහන විතරක් නෙවෙයි කරපු පිනත් සංස්කාරයක්. එහෙනම් දානයක් දුන්නා විදර්ශනාව වඩන කෙනා පින්වත්නි ප්‍රඥාව අවදි කරවන කෙනා තේරුම් ගන්නවා දානයක් දුන්නා මේ දානයෙන් පිනක් රැස්ුණා මේ පිනත් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. ඒ පිනෙන් උපදින්නා වූ දිව්‍ය සැපයක් වුණත් මනුෂ්‍ය සැපයක් වුණත් ඒ සැපයත් අනිත්‍යයි. පිනත් අනිත්‍යයි පිනෙන් උපදින සැපයත් අනිත්‍යයි. ඒ නිසා දන් දෙමින් භාවනාවත් ප්‍රගුණ කරන කෙනා දානානිසංසයේවත් ඇලින්නේ පිනොත්. එයත් අත්හරිනවා මේකත් අත්හරින්න තියෙන එකත් එයත් අනිත්‍ය වශයෙන්ම මෙනෙහි කරනවා පින්වත්නි. එතකොට එහෙනම් දානයක් මහත් ඵලදායක වෙන්න නම් ඔන්න සිත පිහිටවන්න ඕන ක්‍රමය මොකද්ද? මේ සංසාර දුක් කෙලවර කිරීම පිණිස මම සමත භාවනා වශයෙන් වඩද්දී මට මේ දාණය ඊට උපකාර වෙනවා. ඊට පිරිකරක් වෙනවා ඊට අනුග්‍රහයක් වෙනවා කියලා හැම වෙලාවකදීම මෙනෙහි කරන්න ඕන පින්වත්නි. අන්න ඒ ශ්‍රාවකයා දන් දෙද්දි පින්වත්නි ලෝභය දුරු කරගන්නවා සංගව ගන්න උත්සාහ කරන්නේ. ලෝභය දුරු කරගන්නවා. මෙත්සිත පවත්වනවා. එසේ දානයක් දෙන්න පුළුවන් නම් ඒ දානය මහත් ඵලදායක වෙනවා පින්වත්නි. මහානිසංසදායක වෙනවා. දැන් ඔබ හිතලා බලන්න සාතිශේ බහුතරය ওই දෙකෙන් කුමන ක්‍රමවලටද පින්වත්නි දන් දෙන්නේ? මං වඩන සමත විදර්ශනාවට අනුග්‍රහයක් වෙනවා කියලා දන් දෙන අයද වැඩි? නැත්තම් අම්මා තාත්තා දන් දුන්න අය, පැරණි මහ පඬිවරු දන් දුන්න අය, ඒ අයට උයන් නැති නිසා අපි ඒ අයට උයලා දෙනවය, අපි කරන්න එපා වෙන අය නැtei කියලා ඔහොම දන් දෙනවාද වැඩි? දැන් ඔබට තේරෙනව නේද? දන් දුන්න එකේ අඩුවක් නැහැ. හැබැයි හිත පිහිටුවපු එකේ අඩුවක් තියෙනවා කියලා. නේද? දන් දුන්න එකේ අඩුවක් නැහැ. අපි නොසෑහෙන්න දන් දුන්නා. හැබැයි හිත පිහිටුවපු එකෙන් සෑහෙන්නපත් වෙන්න පුළුවන්ද? හිත පිහිටුවපු ක්‍රමයෙන් සෑහීමකටපත් වෙන්න බෑ. ඔබ ධනක් දෙනවා නම් ඒ දාණය පින්නතුනේ නිවනට උපකාර වෙන්න ඕනේ. ඒ දෙන දාණය පින්වත්නි සසර නැවැත්ම කෙරෙහි සිත පිහිටුවාගෙන දෙන්න ඕනේ. වඩන සමතයකට විදර්ශනාවකට අනුග්‍රහ පිණිස ඒ දාණය අවබෝධයෙන් දෙන්න ඕනේ. දන් දුන්න විතරක් නෙවෙයි දන් දෙන ඔබ දැන් භාවනාව ආරම්භ කරන්නත් ඕනේ. මොකද ඔබ වෙනුවෙන් භාවනාව වෙන කවුරුත් කරලා දෙන්නේ නැහැ නේද? ඒක දැන් තමන් ආරම්භ කරගන්න ඕන පින්වත්නි. මොකද මහ කුසල් මහ පිංකම් මොනතරම් කළත්
හිත එකඟ කරන්න අපි පුරුදු වෙලා නැත්තම් මැරෙන වෙලාවක වුණත් කළ පින්කම් සිහියට නගා ගන්නවා කියන එක ලේසි නෑ පින්වත්නි. නේද? මල් මාලයක් ගොතන්න මල් වර්ග නොඑක ආකාරයෙන් නෙලනවනේ. පාට වර්ගයෙන්, සුවඳ වලින්, මල් වර්ග වලින් අපි මල් නෙලනවනේ. හැබැයි ඒ තැන්වල ඒ වෙලාවේදී නෙලූ මල් එක පිළිවෙලකට තැම්පත් කළොත් පාට වශයෙන් හරි වර්ග වශයෙන් හරි මල් මාලේ ගොතන වෙලාවේදී පහසුද නැද්ද? පහසුයි. දැන් පින්වත්නි ඔබ මල් මාලය පින නැමැති මල් මාලය ගොතාගෙන එක දිගට පින්කම් මෙනෙහි කරගෙන මම කරපු පින්කම් කියලා දැන් මෙනෙහි කළොත් එහෙම කීයක් මෙනෙහි කරන්න පුළුවන්ද එක දිගට? හුස්මක්වත් නාලා කරපු පින්කම් බොහොමයි. නමුත් 7ක් 8ක් 10 ඒ පින්වල ඒ පිනෙන් ලැබෙන පළවල ඇලෙන්න එපා. ඒවත් අනිත්‍ය වශයෙන්ම දැකගෙන පින්වත්නි ජීවිතේ කෙලවර කරගන්න ඕන නැත්නම් ආයේ සංසාරේ තැනක ඇලෙනවා. පින්කම් කළාටම මදි. පින්වත්නි හිත එකඟ කිරීමක් දැන් ආරම්භ වෙන්න ඕන ඔබෙන්. මේ නිවන් මාගේදී. ඒ නිසා එයත් ඔබ ආරම්භ කරගන්න සියලු දෙනාටම උතුම් නිවන් අවබෝධයේ පිණිස දේශනාව පවතිවායි ප්‍රාර්ථනා කරමින් දේශනාව නිමාවටපත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කළේ වේගිරිය තනා කරනවා. මේ පින්කමට සහභාගී වූ පවුලේ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාට එමෙන්ම දේශකයාණන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරනවා. අපවත් වේ වදාළ සියලු මහා සංඝරත්නයටත් ඒ වගේම සියලු මෙහෙණින් වහන්සේලාටත් පුණ්‍යානුමෝදනා කිරීමටත් පින්වන්ත සත්පුරුෂවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ එමෙන්ම ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව චිරජීවනය සැප ජීවනය උදා වේවා. බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මාදිට්ඨික දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. ප්‍රාර්ථනීය බෝධීන්ට පැමිණ දෙවියෝද උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. සාදු සාදු සාදු.